නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඔබ අප හැම දිනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සීල දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටියේ සම්මාදිට්ඨිය පිළිබඳව. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ය ශ්‍රැණික මාර්ගයේ මීළඟ කරුණ, මීළඟ අංගය වන සම්මා සංකල්පය පිළිබඳවයි. සම්මා සංකල්පය කියලා නිවැරදි කල්පනාව, නිවැරදි සිතුවිලි හැසිරවීම කියන කරුණ. එහිදී බොහෝ පිරිස් නිවැරදිව කල්පනා කරනවා, නිවැරදිව හිතනවා කියලා සමහර ලාවට විවිධ වූ දේවල් විවිධ වූ අය විවිධ වූ අයරින් කියනවා, අහනවා, ලියනවා, කරනවා අපි දැකලා ඇති. දැකලා තියෙනවා, අහලා තියෙනවා. එතකොට එහිදී අපිට සමහර ලාවට අපිට දකින්න අහන්න හම්බෙලා තියෙනවා. ඒ තමයි නිවැරදිව හිතුවා මම කියලා කියන්නේ. එයා ඉගෙන ගත්ත විෂයක් ගැන හිතන්න පුළුවන් නම් ශරණයෙන් වේගයෙන් ඒ පිළිබඳව හිතා ඉන්නවා නම් ඒක තමයි නිවැරදි හිතවිලි කියලා. මේ කියන්නේ අධ්‍යාපනයක යෙදෙන්න එපා, ඉගෙන ගන්න එපා, ඒ දේවල් හිතන්න එපා කියන එකක් නෙමෙයි. ඒ තුලම ජීවත් වෙන්න එපා කියන එකයි. ඒ කියන්නේ මෙහෙම එකක්. අපි සරලව තේරුම් ගත්තොත් අපි හිතමු යම් ළමෙක් ගසක වෙන ස්වභාවයන් ගැන ඉගෙන ගන්නවා කියලා. බොට්නි වල තියෙන මොකක් හරි එකක් ඉගෙන ගත්තා කියලා හිතන්න. එයාගේ ගහක් කොළක් දකිනකොට එයාට මතක් වෙන්නේම අර බොට්නි සංකල්ප තමයි. ඊළඟ සූලොජි ඉගෙන ගත්ත ළමෙක් ඉන්නනේ එයාට සතෙක් සර්පයෙක් මිනිස්සෙක් දකිනකොට ඒකම තමයි මතක් වෙන්නේ. මොනවා හරි ෆිසික්ස් හරි මොනවා හරි ඉගෙන ගත්තා නම් වේව්ස් කියන මොනවා හරි ඒව ගැන ඉගෙන ගන්න ළමයි එයා ඇවිදින්නේ තරංගයක් වගේ. ඒතකොට ඒ වගේ ඒ තුලම බැසගෙන ගිහිල්ලා ඒකින් එක අය හිතනවා. එතකොට ඒක තමයි මම නිවැරදි කල්පනාවකින් මම ඉන්නවා, මම හිතුවේ මේවා, මම කළේ මේවා, මම මේවා තමයි හිතුවේ ගා අපි කියනවා, කරනවා, හිතනවා. නමුත් මේ සිතුවිලි රටාවන් තුල පැවැත්වීම නිසා ඒ තුලින් ඔහුට වෙන අනතුරු සමහරලාට එයා දන්නේ නැහැ. දැන් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් අයින්ස්ටයින් හිටියා, ඒ වගේ විවිධ අය හිටියනේ, අයිසෙක් නිව්ටන් හිටියා, ওই වගේ අය හිටියනේ. ඒතකොට යම් දේවල් මේ මිනිස්සු හොයාගත්ත තමයි ඒගොල්ලෝ. නමුත් අද අපි දන්නවද ඒ සිතුවිලි රටාවන් තුලම ඉදමින් ඒ ජීවිත රටාවන් තුල ගමන් කරමින්ම ඒගොල්ලෝ මේරිලා කොහේ ඉපදුනාද කියලා. දැන් සමහර අය දැන් ඔය අකුණු සන්නාය ගැන හොයාගන්න ගිය මිනිස්සයා මැරුණේ කොහමද? අකුණක් ගහලාමනේ මලේ. ඒතකොට ඒ වගේ තියෙන. දැන් සයිනයිට් හොයාගත්ත කෙනෙක් යන්න ගියේ කියන ඒ වගේ මේ වගේ හොයාගන්න ගිහලා සයිනයිට් කාලම තමයි මලේ. එතකොට සමහර සිංහල පැත්තෙන් ඉගෙනගෙන ඒ වගේ ඉගෙන ගන්න කියලා සමහරු ජාතික ගීවල් ඒව මේව හැදුවා. ඒගොල්ලෝ සමහර අය මැරුණේ කොහමද? ඒ සිවිදි වෙනසාගෙන. සමහර ප්‍රොෆෙසර්ලා හිටිය අසූචි කොටේ වැටලා මලේ. එතකොට එයාලා ජීවත් වෙලා ඉන්න කාලයක මේ විෂයක් ඉගෙන ගත්තා, ඒ සම්බන්ධයෙන් හිතුවා, ඒ සම්බන්ධයෙන් හිටියා මිසක් ඇරෙන්න තමාගේ ජීවිතවල යහපත් සිතුවිලි රටාවන් පවත්වා ගන්න සුළු මොහොතක් හරි ඔහු කැපකලේ නැහැ. අන්නේ අනතුරයි ඔහු මරණාසන්න මොහොතේ යන්න යා භුක්ති විඳි. ඒකයි අන්න ඒ හේතුනේ මේ මත්තම හිතන්න එපා කියලා කියන්නේ.
ඉගෙන ගන්න එපා කියන එකක් නෙමෙයි මේ කිව්වේ. ඒ හැම ඒක හරියට තේරුම් කරලා දෙන්න බෑ. අන්න ඒකයි. ඒතකොට ඒ නෙමෙයි යන්නේ නිවැරදි සංකල්පේ නිවැරදි ආකල්ප නිවැරදිව වාසය කිරීම කියලා කියන්නේ. එතකොට මේ සම්මා සංකල්පය කියන වචනය බුද්ධ දේශනාවේ පමණයි අපිට හමුවන්නේ. සම්මා සංකල්පය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නෙක්ඛම්ම සංකල්පය. කාමයන්ගෙන් වෙන්වීමක් ගැන කල්පනා කිරීම. සිතවිලි රටාව පැවැත්වීම. කාමයන්ගේ වෙන්වීමේ ආනිසංසයන් ගැන සිහි කිරීම. අන්න එයයි. නෙක්ඛම්ම සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා. ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් එකටක කිරීම, මසුරුකම්, පලිගැනීම්, ගුණමකුකම් ඒ සියල්ලගෙන් අන්න නිදහස් වීමට එයා කල්පනා කරනවා. ද්වේෂයට අදාළ වෙන දේවල් වලින් ගැලවෙන්න. ව්‍යාපාදයෙන් තොර වීම පිණිස අන්න ඒක සම්මා සංකල්පයට අයිති දෙයක්. නිවැරදි සංකල්පනාවකට අයිති දෙයක්. ඒට කිව්වා අව්‍යාපාද සංකල්පන. මොකද අර විදිහේ සංකල්පනා අපි කිව්ව කඩින් විදිහවල සංකල්පනා හිටපු අය අපි දන්නේ නැහනේ. ඇයි යාලට කාමී හිතුන්නේ නැද්ද? ඇයි මේ මිනිස්සුන්ට මේ මිනිස්සු ගොල්ලන්ට තරහ ගියේ නැද්ද? රහන්නේ ඒකයි. ඒ ප්‍රොෆෙසර්ලාට තරහ ගියේ නැද්ද? කාම සිතුවිලි පහළ වුනේ නැද්ද? මොකද අපි මේ විතර්කයන්ගේ යන රටාවේ ස්වභාවය තමයි අපි යමක්ද නිතර නිතර බහුල වශයෙන් සිහි කරන විතර්ක තියෙනවානේ. අපි නිතරම ඉන්න දේවල් තියෙනනේ එක්ක කාමයක් ගැන, ද්වේෂයක් ගැන මොනවා හරි. ඒ බහුලව ඉන්න එකක් තමයි අපිට නිතරම වහවහ මතක් වෙන්නේ. ඒ අනතුර තියෙන්නේ පණ ගහලා ඇවිදලා කාලා බීලා නටලා ඉන්න අවස්ථාව නෙමෙයි ඒකේ අනතුර තියෙන්නේ. මරණාසන්න මොහොතයි. මරණාසන්න මොහොතට තමයි ආන්නේ ඒකේ අනතුර එන්නේ. ඒ කරපු කීව පුරුදු කරපු දේ තමයි වහා ශණයෙන් මතක් වෙන්නේ. අන්න ඒකයි එතන තියෙන අනතුර. ඒ වෙලාවට සිහියත් මුලා වෙලා නම් මුලා වෙච්ච සිහියනොත් යුතුව නම් ඉන්නේ. ඒක නට අපි මෙහෙන් කරන කියන සිතන්න කියලා කියන කිසි දෙයක් ඒ කිනාට වැදගත් වෙන්නේ යන්නේ ඒකයි අනතුර. ඒකයි සම්මා සංකල්පයක තියෙන වටිනාකම. ඒකයි සම්මා සංකල්පය කියන එක දුක නිරුද්ධ වීම පිණිස උපකාර වන කල්පනාවන් මේ. අනිත් එතකොට සම්මා සංකල්ප විරුද්ධ කල්පන කාමය දුකෙහි පැවැත්මකට උපකාර වන කල්පනා. ව්‍යාපාද සංකල්පනා දුකෙහි පැවැත්මකට උපකාර වන කල්පනා. හිංසා කල්පනා හිංසාව. එතකොට සම්මා සංකල්පය වෙන්නේ ඒකේ අවිහිංසා සංකල්පනාව අන්නයට හිංසා නොකිරීම. එතකොට ඔන්න ඔය කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, අව්‍යාපාද සංකල්පන නම් මිච්ඡා සංකල්පයත් නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනාව නම් සම්මා සංකල්පයත් ගැන තමයි අද වැඩසටහනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු. ඒ සඳහා හරි ලස්සන උතුම් බුද්ධ දේශනාවක් තියෙනවා විග්‍රහ කරලා තියෙන සූත්‍ර පිටකේ. ඒ සූත්‍රය සඳහන් වන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ ධාතු සංයුක්තයේ අයිති සූත්‍රයක්. මේ සූත්‍රේ නම තමයි සනිදාන සූත්‍රය. හේතු සහිත වීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, කාම ධාතුව නිසා උපදින්නේ කාම සංඥාවයි. කාම සංඥාව නිසා උපදින්නේ කාම සංකල්පයයි. අන්න කාම සංකල්පන මිච්ඡා සංකල්පයකින් එකක්.
ඒ කාම සංකල්පේ නිසා කාමච්ඡන්දය. එතකොට කාම සංකල්පයට අපි බැඳිලා සිටීමෙන් අපිට ඊළඟට ඇතිවන්න උපකාර වුණේ මොකක්ද? කාමච්ඡන්දය. කාමච්ඡන්දය යනු කුමක්ද? නීවරණ ධර්මයෙන් එකක් නේද? කාමච්ඡන්දය කියන වචනේ තේරුම කාමයට තියෙන ඡන්දය කියන්නේ කැමැත්තනේ. කාමයට කැමැත්ත ඇති වෙනවා ඊට පස්සේ සංකල්ප නිසා. ඒ හිතන දේ කරන්ඩ අන්‍යයට සංකල්පය කැමැත්ත ඇති වෙනවා. ඒකයි කාමච්ඡන්දය කිව්වේ. මේ කාම සංකල්පේ නිසානේ අපි කාම සංකල්ප ගැන කැත අදහස් හිතා ඉන්නවනේ හිතෙන්. ඒ හිතා ඉන්නකොට ඒ දේ කරන්න අපිට ආසාවක් ඇති වෙනවනේ මේක තිබ්බනම් හොඳයි පොඩ්ඩක් කරලා බලන්න කියලා. ආන්නේ මොකද කාමච්ඡන්දයයි. ඒ ඇති වුණේ ඇයි ඒ කාමච්ඡන්දේ? කාමයට කැමැත්ත ඇති වුණේ ඇයි? ඒ යන්න කාම සංකල්පේ නිසා. කාම සංකල්පේ නිසා හරි ලස්සන සූත්‍රයක් මේ. ඒ කාම සංකල්පේ නිසා බුදුරජාණන් දේශනා කරන කාම ඡන්දේ කාමයට කැමැත්ත ඇති වෙන ඡන්දිකේ කැමැත්ත. ඒ කාම ඡන්දේ නිසා කාම දෙවිල්ලයි හටගන්නේ කියනවා බුදුරජාණන් වහන්සේ. ඒතරානර කැත අදහස් හිතේ ඉන්නවා අන්නේ දේ කරන්න ආසාව ඇති වෙනවා ඡන්දේ කැමැත්ත. ඒ නිසා අන්න දැන් ඒක කරනකන් ඉවසිල්ලක් නේ ධනව ඇතුළ. ඒකයි රාගය කියන එක බුදුරජාණන් දේශනා කරේ ගින්නක් වගේ. ඒ රාග ගින්නෙන් මිනිස්සු දැවෙනවා කිව්වේ ඒකයි. ඒ හැතෙන හැම කැත අදහසක්ම හැමෝටම මේ විදිහටම පරිපූර්ණ කරගන්න බෑනේ. ඒ දේවල් පරිපූර්ණ ඒ දේවල් සම්පූර්ණ වෙන කීප දෙනෙකුට මේ දේ හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කැත අදහස උනත් ඒ කැත අදහස ඒක කරගන්නකම් එයා ඔහු ධනවනේ. ඔහු අභ්‍යන්තරයේ දන්නේ මොකක්ද? බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝක සත්වය දැවෙන්නේ කුමක්ද? කේන ආදිත්තං රාග ගිනිය රාග ගින්නෙන් දැවෙනවා. ආදිතපරියය සූත්‍රය. රාග ගිනිය රාග ගින්නෙන් ගැවෙනවා කියනවා. දෝසක් ගිනිය යුද මෝහක් ගිනිය. අන්න ඒක කාම දැවිල්ලෙන් ඔහු දැවෙනවා. ධනවා. එතකොට ඒ කාම දැවිල්ලෙන් පිච්චිනම ඒ දෙවි ඉන්න නිසා අන්න යාට බුදුරජාණන් ශ්‍රීලංකයට දේශනා කරනවා. කාම දැවිල්ල හේතුවෙන් උපදින්නේ කාම සෙවිල්ලයි. අන්න ඒක යා සොයනවා ඊට පස්සේ. සොයා යනවා. සමහර කොල්ල කුරුට්ටුවේ බස් ස්ටෑන්ඩ් ගානේ හිටගෙන ඉන්නේ පැය ගණන් දවස ගණන් කාලෙකක. කාමයේ සොයසය. අර ඇතුලේ කාම දැවිල්ලෙන් අන්න කාම සෙවිල්ල හොයලා ඉන්නවා. බස් ස්ටෑන්ඩ් වල හිටගෙන කෝච්චි ඔය මේ ස්ටේෂන් වල වාඩි වූ ඔය පුටු වල වාඩි වූ ඉන්න බල කවුරු හරි ඉන්නේ කියලා. අර දෙවිල්ලෙන් තැවි ඉන්නේ සෙවිල්ල සොයසොය ඉන්නවා. සෙවිල්ල නිසා වෙන දේ බුදුරජාණන් දේශනා කාම සෙවිල්ල සොයමින් සිටින අන්න ඒ කෙනාට වචනයක් කියනවා. උනහගන්න ඒ කාම සෙවිල්ල සොයමින් සිටින ආශ්‍රිතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදී බැඳෙනවා කියනවා. ඔන්න කාම සංකල්පයක තියෙන භයානකම කයිනුත් වචනිනුත් සිතිනුත් ඔන්න අනතුර. කරුණු තුනකින් වරදී බැඳෙනවා කියනවා. අන්නේ කාම සෙවිල්ල නිසා ඒ කාමයේ හේතුවෙන් එක්ක සත්තු මරනවා. කය මුල් කරගෙන. එක්කෝ හොරකම් කරනවා. කාමයේ මුල් කරගෙන මිනිස්සු. එක්කෝ වැරදි කාමසේනිය දෙනවා කාමයේ මුල් කරගෙන. උන කයින් වරදී බැඳෙනවා කිව්වේ මේ සංකල්පයක ඇති කරන දින දී බලන්න. සංකල්පයක තියෙන අනතුරු මේ සංකල්පයෙන් හසුරුවන හැසිරවිල්ල. සංකල්පයෙන් හැසිරෙව්වා ඡන්දයට කාමච්ඡන්දය. කාමච්ඡන්දයෙන් කාම දැවිල්ල. දැවිල්ලෙන් ඉන්න කෙනාට දැන් සෙවිල්ල. සෙවිල්ලෙන් සොයමින් සිටින නිසා ඔහුට හම්බ වෙනවා. හම්බුනොත් ඒ හම්බීම නිසා තුන් ආයුරින් වරදී බෙදෙන ඕක තමයි අද ලෝක සත්‍යයට වෙන්නේ. මොකද්ද? එක්ක සත්තු මරනවා කාමයේ මුල් කරගෙන. කාමයේ මුල් කරගෙන කයින් ඊළඟට මොකද්ද? හොරකම යෙදෙනවා. කාමයේ මුල් කරගෙන ඊළඟට කයින් අන්න වැරදි කාමසෙත් දෙනවා. කයින් වචනයෙන් වැරදී බෙදෙනවා. කාමයේ මුල් කරගනිමින් ඒ සංකල්ප මුල් කරගනිමින් අන්නයා බොරු කියන්නේ නැද්ද? දෙමාපියන්ට ළමයි බොරු කියන්නේ නැද්ද? ගුරුවරුන්ට ළමයි බොරු කියන්නේ නැද්ද? ඥාතීන්ට, තමන්ගේ බිරිඳට, ස්වාමියාට, දරුවන්ට
කාමයේ සොයන්න ගිහිල්ලා ඒව වහගන්න අන්න බොරුවෙන් වැරදි බැඳෙනවා. මේ බලන්න කාම සංකල්පයක තියෙන ස්වභාවය. ඒ අනුතරක තියෙන භයානකම. මේ වහගන්න අපි කරන දේවල් මේ කියන්නේ. මේ ධර්මයේ ඇත්තනේ කියන්නේ බොරුව නෙමෙයිනේ ධර්මයේ කියන්නේ. ධර්මයේ සත්‍ය කියන්නේ. ඒ නිසාන්න බලන්න හොඳට කල්පනා කරලා ජීවිතය තුල. ඒ කාමයේ සොයන්න යන දෙමාපියන්ට බොරු කියලා ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන ලස්සනට ගමන් ගියපුවා ඇතිනේ. ඒකට බොරු අන්න ඒකේ වරදි වචනයෙන් වරදි බැඳෙනවා කිව්වේ. ඊට බොරු කියනවා. ඒ කාමයේ මුවාවෙන් කේලම් කියන්නේ නැද්ද? දැන් ආයතන වල නම් සමහරව ඔන්න කේලම් කියපුවාම තමයි ඒ ආයතනේ එහාට ඉහළ තත්වයක් හම්බෙන්නේ. එක්ක යට රට සවාරි හම්බෙන්නේ. හැම එකම තියෙන කාමයේනේ. එක්ක යට කාමයේ තුල හිටියොත් තමයි කේලම තුලින් තමයි යන්නේ යට සීළු වරප්‍රසාද හම්බෙන්නේ. ඒතරන්න කේලම කාමයේ මුල් කරගෙන එහෙව කිව්වේ. ඒ කාමයේ මුල් කරගෙන තමයි යන්නේ තව කෙනෙක් කොටවන්නේ. ඊට පස්සේ බලන්න ඒ කාමයේ මුල් කරගෙන පරුස වචනේ දෙන්නේ නැද්ද? කාමයෙන් සොයාගෙන ගිහිල්ලා මිනිස්සු කියන කුණුහරුප කොට ඇහලා ඇතිනේ කන් වලින්. බීරි නැත්තම්. ඇහිලා ඇතිනේ. අහනවත් ඇතිනේ තව. ඒකට අන්න වචනයෙන් වැරදි යෙදෙනවා. පරුස වචනය. මොකද්ද කාම සංකල්පය? මේ බුද්ධ දේශන සනිදාන සූත්‍රයේ තියෙන්නේ. කාම ඡන්දය, කාම දැවිල්ල, කාම සෙවිල්ල, සෙවිල්ල හේතුවෙන් අන්න තුන් අයරින් වරදේ බැඳෙනවා කිව්වේ ඒකයි. ඔන්නනතුර හිස් වචනයත් එහෙමයි. ඒ සිතින් අභිජ්ජාව අනුන්ගේ දෙයට කාමයේ ඔස්සේ ඒ සංකල්ප ඔස්සේ අනුන්ගේ දේවල් වලට කොච්චර ආස කරකද මිනිස්සු ඉන්නේ. ඊට පස්සේ සිතින් ද්වේෂ කර කාමයේ හේතුවෙන් අන්න ද්වේෂ කරනවා. නොලැබීම හේතුවෙන් ද්වේෂයෙන් ඉන්නේ. කාමයේ හේතුවෙන් ද්වේෂේ වැටෙනවා. ලැබීම හේතුවෙන් ද්වේෂ කරනවා, නොලැබීම හේතුවෙන් ද්වේෂ කරනවා කාමයට. ද්වේෂය මුල් කරගන්නවා. කාමයේ හේතුවෙන් මිත්‍යා දෘෂ්ටියේ හෝ බැඳෙනවා. කාම සංකල්පයක්. මේ බලන්න කාම සංකල්පයක ඇදගෙන කියන දුර දස අකුසලයේම සමාදන් කරන ඕන්න බලන්න. ඒකයි සම්මා සංකල්පයක තියෙන වටිනාකම. ඒකයි මේ කාම සංකල්පයේ බුදුරජාණන් දැම්මේ මිත්‍යා සංකල්පයක් කියලා. ඒ මිත්‍යා සංකල්ප හේතුවෙන් ඒකයි ඊළඟට දාලා තියෙන මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව. සම්මා සංකල්ප හේතුවෙන් සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව. අනන යන පිළිවෙල දෙපැත්තකට යන මේ පිළිවෙල බලන්න. එක සමානව යන විදිහ. එතකොට ඔන්න කාම සංකල්පන. එතකොට කාම සංකල්පයත් උපදින්නේ හේතුවක් සහිතවයි. ඒ කුමක්ද? දැන් අපි කිව්වේ කාම සංකල්පයෙන් ඉදිරියට වෙන දෙයනේ. කාම සංකල්පයෙන් පිටිපස්සට කතා කළොත් කාම සංකල්පය ඇති වෙන්නත් හේතුවක් බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි කාම සංඥාව කියනවා. සංඥාව කියන වචනේ තේරුම මොකද්ද? හඳුනා ගැනීමනේ. එතකොට මේ කාමයෙන් අපි හඳුනාගන්නේ කුමක්ද කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ හැඩ, වර්ණය, ඒ දේවල්නේ. ඒ තමයි සංඥාවෙන් කරන්නේ. එතකොට මේ සංඥාව කියලා කිව්වේ අන්න සංකල්පයක්. දැන් කාමයේ කියන එක ඔබට මතක ඇති නේද? ධර්මයේ තුල සඳහන් වෙනවා. මොකද්ද? සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නේති කමායානි චිත්‍රානි ලෝකේ. මේ චිත්‍රවලට මේ රූප වර්ණ හැඩතල වලට කාමයේ කියලා කියන්න බෑ. ඒ හඳුනා ගන්නව ස්වභාවය යන අපේ සංකල්ප පැවැත්ම අනුව තමයි අපි අන්න රාගය ඇති කරගන්නේ කියලා මේ ගාථාවේ තේරුම. එතකොට ආන්නේ සංඥාව තමයි අපි ගන්නෙ. නමුත් ඇතුලේ තිබුණේ කුමක්ද? එක්ක වර්ණ ටිකක්, එක්ක හැඩයක්. ඒ හැඩය, ඒ වර්ණය අපි සංඥාව ගත්තේ යන්න වැරදිවට. ඒ හේතුවෙන් අන්න රාගය උපදිනවා ඒ සංකල්පයේ ඔස්සේ. ඒක එතන දේශනා කළේ. ඒ ගාථාව නිබ්බේධික සූත්‍රයේ තියෙන්නේ. කාමයේ විවිධ පරයයන් විවිධ විස්තර නිබ්බේධික සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ. අන්න ඒකයි. එතකොට මේ කාම සංඥාවටත් හේතුවක් තියෙනවා. මේ කාම ගා යන මේ හැම එකකටම හේතුවක් තියෙනවා.
කාම සංඥාවට, ඊට පස්සේ කාම සංඥාවෙන් උපදින කාම සංකල්පයට, කාම සංකල්පයෙන් උපදින කාම ඡන්දයට, කාම ඡන්දයෙන් උපදින කාම දෙවිල්ලට, කාම දෙවිල්ලෙන් උපදින කාම සෙවිල්ලට, කාම සෙවිල්ලෙන් කය වචනේ වැරදි හැසින්. ඒ ඔක්කොටම මේ කාමයන්ගේ මේ හැම එකකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව බුදුරජාණන් දේශනා කරනවා. ඒට කියනවා කාමේ නම් වූ ස්වභාවය. ඒකට කියන වචනයක් කාම ධාතුව කියලා. කාම ධාතුව යනු කුමක්ද කියන එක හරි ලස්සනට මේ සනිදාන සූත්‍රයේ අටුවාවේ අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා කොහොමද? ඒ තමයි විස්තර වෙනවා කාම ප්‍රතිසංයුක්ත. ඒ කියන්නේ කාමයේ අඩංගු යම් තර්කයක්, යම් විතර්ක කිරීමක්, යම් සංකල්පයක්, යම් අරමුණෙහි සිත පිහිටුවා ගැනීමක්, ඒ වගේම මිත්‍යා සංකල්පයක් වේද, ඒ කාම ධාතුවයි. ඊට පස්සේ විස්තර වෙනවා යටින් අවීචි නරකේ පටන් මත්තේ පරිනිම්මිත දක්වා තියෙන සියලු ලෝක අපි කතා කරන්නේ කාම ධාතු කියන්නේ. දැන් භවයේ කතා කරන දෙන්නේ කතා කරේ කාම ධාතුවාවේ පක්ඛංචානන්ද අන්න. එතකොට අන්න මෙතනදී කතා වුණේ මෙන්න මේ කාරණාව. අවීචියේ පටන් පරිනිම්මිත වසවත්ති දක්වා ඒ සියල්ල අන්න කාම ධාතුව. තවදී තව ආකාරයක විස්තර කරේ කොහොමද? කාම ප්‍රතිසංයුක්ත වූ කාම සංකල්ප, කාම අරමුණු, යම් යම් කාමික අරමුණු වල සිත පිහිටුවගෙන ඒකත් කාම ධාතුවයි කියන්නේ. මේ කාම ධාතුවේ ත්‍රිවිධ ස්වභාවයන් මේ කියන්නේ. ඊට පස්සේ දැන් කතා කළේ අවීචියේ පටන් පරිනිම්මිත වසවත්තිය දක්වා ඒ සියල්ල කාම ධාතුවට ඇති ලෝක. ඊළඟට දේශනා කරනවා කොහොමද? සියලු අකුසල ධර්මයෝ කාම ධාතුව වෙති. කාම ධාතුවට තමයි මේ අකුසල ධර්මයන්ුත් අයිති කියලා අන්න විස්තර වෙනවා. එතකොට ඔන්න කාම ධාතුව කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. යම් සංකල්පන, යම් විතර්ක කිරීම, යම් තර්ක කිරීම, යම් සිතෙන් අපි හිතා ඉන්න එකක් සියල්ලකම හේතුව කාම ධාතුවයි. කාම ධාතුව කාම ස්වභාවය කියන එක අන්න තේරුම් කරලා දුන්නා. එතකොට මේ කාම ධාතුව නිසා කාම සංඥාව නිසා අපි මතක් කරගමු. කාම සංඥාව නිසා කාම සංකල්පන කියන්නේ මේ කාම සංකල්පය. මිත්‍යා සංකල්ප කියන එකේදී කාම සංකල්පන නිසා කාම ඡන්දය, කාම ඡන්දයෙන් කාම දෙවිල්ල නිසා කාම සෙවිල්ල නිසා අන්න කය වචනේ වෙනිලා අකුසලයේ දෙනවා. එතන මිත්‍යා සංකල්පයේ එක පැත්තක්. ඊළඟට මිත්‍යා සංකල්ප ඊට පස්සේ මිත්‍යා සංකල්පයේ තියෙන ඒ කියන්නේ කාම සංකල්පන, ඊට පස්සේ අව්‍යාපාද සංකල්පනා තියෙන්නේ යහපත් පැත්තටනේ. ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාදයේත් මේ විදිහට තමයි. ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥා. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද ඡන්දය. දැන් අපි හරියට තිබුණේ කාම ඡන්දය කියන වචනයක් විතරනේ. ව්‍යාපාද ඡන්දය. ඒ ද්වේෂයටත් ඒ තරහටත් ආසයි. කැමැත්තෙන් ඒක කරන්න. ඒක කරන්න ආසයි ඒ ද්වේෂය. ව්‍යාපාද ඡන්දය. ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද දෙවිල්ල නිසා ව්‍යාපාද සෙවිල්ල. ඒ සෙවීම හේතුවෙන් අන්න යා කය වචනේ මුල් කරගෙන ව්‍යාපාදෙන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කය වචනේ මුල් කරගෙන ආංගිය දෙනවා පවි. බලන්න වෙනදී මිත්‍යා සංකල්පයක තියෙන බැරෑරුම්කම. මේ අපි කතා කරන්නේ සම්මා සංකල්පය. මුල් කරගෙනමින් මේ කතා කරන්නේ මේ දෙපැත්තම. එතකොට මෙහිදී ව්‍යාපාද ධාතුව කියන එකත් විස්තර කරනවා. ඒ කොහොමද? අර වගේම ව්‍යාපාදයේ මිශ්‍ර වූ, ව්‍යාපාදයේ ප්‍රතිසංයුක්ත වූ, ව්‍යාපාද තර්කයක්, ව්‍යාපාද විතර්කයක්, ඒ අනුව ව්‍යාපාදයට අනුව සිතින් හිතා ඉන්න ස්වභාවයක් ඇද්ද? ඒ සියල්ලම ව්‍යාපාද ධාතු හැටියට විස්තර කරන්නේ. ඊට පස්සේ තමයි මේ ව්‍යාපාද ධාතුව කියන එකේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් තමයි යම් ආඝාතයක්. දැන් අපි අහලා තියෙන ආඝාත පටවිනේ සූත්‍රයේම යම් ද්වේෂ කරන ස්වභාවයන්, කාරණාවන්, ද්වේෂය ඇති කරගන්න උපකාර කරගන්නා කාරණාවන් ආඝාත. සිතේ ඒ කියන්නේ වැටලා තිබෙන දේවල්
අරමුණු කියන එක ආඝාත. ඒ වගේම යම් ක්‍රෝධයක්. ඒ ක්‍රෝධ කරනවා කියන වස්තුන් කෙරෙහි වූ පුද්ගලයන් කෙරෙහි වූ අන්න ක්‍රෝධ. ඒතර බලන්න ක්‍රෝධයත් බෙදෙන හැටි අපි හිතුවේ ක්‍රෝධය කියන එක යම් පුද්ගලයෙක් කෙරෙහි කියලා විතරයි. නමුත් නෑ. වස්තු කෙරෙහිත් අපි සාමාන්‍ය මේ පේන වස්තුන් කෙරෙහි ක්‍රෝධ කරනවා. ඒකනේ තරහගෙම පුටුවට අපි පයින් ගහන්නේ පුටුවේ කකුල වැදුනහම. ඒ පුටුවට රිදෙනවද? නෑනේ. නමුත් මේ වස්තු බලන්නේ ව්‍යාපාදයක තියෙන ස්වභාවය බලන්න. ඔන්න අනතුර කියන එක. වස්තුන් කෙරෙහි ඊට පස්සේ පුද්ගලයන් කෙරෙහි චිත්තයන්ගේ ක්‍රෝධයක්. ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රතිරෝධ. ඒ කියන්නේ යමක් අපි ප්‍රතික්ෂේප කිරීමක්. අපි ප්‍රතික්ෂේප කරනවා නේද? ඒ ඔක්කොම මේ ව්‍යාපාදේ තමයි වැඩ කරන්නේ කියලා. මේ ව්‍යාපාද ධාතුවක ස්වභාවය. යම් ප්‍රතික්ෂේප කිරීමක්, යම් කෝපයක්, යම් ප්‍රකෝපයක්, යම් නොසතුටු බවක් ප්‍රකාශ කරයිද ඒ සියල්ල ව්‍යාපාද ධාතු නම් වේ. බලන්න ව්‍යාපාද ධාතුවේ ස්වභාවය. ඒ ව්‍යාපාද ධාතුව නිසා අන්න ව්‍යාපාද සංඥා, ව්‍යාපාද සංඥාවෙන් ව්‍යාපාද සංකල්පන, මිත්‍යා සංකල්පනාව කියන කරුණේදී. එතන මේ ව්‍යාපාද සංකල්පන, සංකල්පයෙන් ව්‍යාපාද ඡන්දය, ව්‍යාපාද දෙවිල්ල, ව්‍යාපාද සෙවිල් අන්න කයෙන් වචනෙන් අකුසලිය දෙනවා ව්‍යාපාදය මුල් කරගනිමින්. ඔන්න. ඒ වගේම තමයි එතකොට ඔන්න නෙක්ඛම්ම අනිත් පැත්ත කාමයේ. එතකොට ඔන්න කාමය ඊට පස්සේ ව්‍යාපාදය හිංසාව. හිංසාවත් මේ වගේම තමයි භාගතුන සනිදාන සූත්‍රයේ දේශනා කරන්නේ. හිංසා ධාතුව නිසායි හිංසා සංඥාව ඇතිවන්නේ. හිංසා සංඥාවෙන් අන්න ඒකේනා හිංසා සංකල්පය ඇති වෙනවා. ඒ හිංසා සංකල්පයෙන් හිංසාව කරන්න ඡන්දය ඇති වෙනවා. කැමැත්ත. ඊට පස්සේ ඒ හිංසාව කරන්න අන්න දැවිල්ලක් හට ගන්නවා. ඒ හිංසාව දැවිල්ල හේතුවෙන් අන්න ඒ හිංසාව කරනවා ඔහු සෙවෙනවා. ඒ හේතුවෙන් අන්න ඒ හිංසාව කරන්නේ කය වචනයෙන් අන්න යා වැරදි දෙන උන් අනතුරු. ඒතර බලන්න මේ හිංසාව කියන එක මේ හිංසාව ධාතුවේ ස්වභාවයෙන් බුදුරජාණන් දේශනා කරනවා. මේ හිංසා ධාතු යනු කුමක්ද කියලා. ඒ තමයි කියනවා හිංසාව පිළිබඳ යම් විතර්කයක්. ඊට පස්සේ යම් තර්කයක්, යම් විතර්කයක්, යම් හිංසාව මිශ්‍ර වෙච්ච යම් සිතවිලි පරිදායක සිටීමක් ඇද්ද? ඒ ඔක්කොම. ඊට පස්සේ හරි ලස්සන මෙතනින් විස්තර වෙන කොහොමද? කෙනෙක් අතින් හෝ, ගලකින් හෝ, දණ්ඩකින් හෝ, සැතකින් හෝ, රැහැනකින් හෝ, වෙනත් කිසිවකින් හෝ සතුන් නසයිද, සතුන් වෙහෙස කරයිද? එබඳු හිංසාවක්, එබඳු රිදවීමක්, එබඳු හිංසනයක්. දොස් පරොස් කීමක් ඔන්න බයින එක. එතකොට එතන අපි අපි එතකොට යන මරන්නේ කරන්නේ නමුත් බයිනවා. දොස් පරොස් කීමක්, අනුන් නැසීමක් මේ සියල්ල අයිති වෙන්නේ හිංසා ධාතුවටයි කියනවා. හිංසාව කිරීම නම් වූ ධාතුවටයි කියනවා. ඔන්න බලන්න තියෙන ස්වභාවය. එතකොට මේ අපි තුල තියෙන එතකොට දැන් තේරෙන අපි ඉන්න සංකල්ප මොනවද කියන එක. ඔන්න අනතුර. අන්න ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ සියලු සංකල්පයකින් අනික් පැත්ත ඇති කරගන්න සම්මා සංකල්පය නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. එතකොට නෙක්ඛම්ම සංකල්පය ඇති කරගන්න අපිට බොහෝ සෙයින් වටිනවනේ කාමයේ ආදීනව සිහි කිරීම. එතකොට ඒ සඳහා බුද්ධ දේශනාව හරි ලස්සනට තියෙන හරි උතුම් දේශනාවන් තියෙනවා. ලගද්දූපම සූත්‍රයේ උපමාවානුසාරයෙන්. ඊට පස්සේ අපි ගත්තාම ඊළඟට තියෙනවා පෝතලිය සූත්‍රය. ඒතර මේ කාමයේ ගැන හිතන්න පුළුවන් ආකාර ගැන. එතකොට කාමයේ කියන්නේ ගිනි අඟුරු වලක් වගේ, ගිජුලුවිනියක් අරන් යන මස් වැදල්ලක් වගේ, බලපෑකිට හම්බ වෙච්ච මස් කට්ටක් වගේ. ඊට පස්සේ මස් කපන කොටේ පිහියයි වගේ. ඔය විදිහට උපමා සර්පේ විසගෝර සර්පේක වගේ. ඔය විදිහට තියෙනවනේ. නින්දේ දැකපු සිහිනයක් මෙන්. ගසක ඵලයක් මෙන්. උදි මේ කාමයේ ගැන විස්තර කරනවානේ. ඊට පස්සේ බලන්න මහා පුන්නමා සූත්‍රයේ කාමයේ ගැන කරන උපමාව.
මොකක්ද? දදයක් වගේ කියනවා. ඇඟේ හැදිච්ච හොරි වගේ කියනවා. ඇඟ පුරාම දුවපු හොරි වගේ කියනවා මේ කාමය. ඒ කසන්න සනීපයි. ඊට පස්සේ කැසිලා නතර කරගත්ත ගමන් අන්න වේදනාව දෙනවා. ඊට පස්සේ මොකද කරනවා කියන්නේ? රත් වෙච්ච පොල්ලෙල්ලක හරි මොකකින් හරි රත් වෙච්ච දෙයකින් අර හොරි තවනවා. හොරි වලින් ගැලනේ ඕජාව. එතකොට ආය සනීපයි. ඇයි ඒ තවන්නේ? ඇයි ආය කසන්න පුළුවන්? ඒ වගේ නේද අපේ මේ ජීවිත අද අපි වර්තමානයේ ජීවත් වෙන්නේ. ඔන්න මේ නික්කම්මේ ගැන හිතන්න ඕනේ ආකල්පය. මේ නික්කම්ම සංකල්පනවත් ඇතිවන්නේ හේතු සහිතව ඒ බුදුරජාණන්සේ දේශනා කරනවා. දැන් කාම සංකල්පයටත් හේතුවක් තිබුණානේ. නික්කම්ම සංකල්පයටත් හේතුවක් තියෙනවා. භාග්‍යතුන්සේ දේශනා කරනවා කොහොමද? නික්කම්ම ධාතුව නිසා. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම කියලා ධාතුවක් අපේ තියෙනවා. කාමයට වගේම නික්කම්ම ධාතුවක් තියෙනවා පුද්ගලයෙකු තුල. නැහැ නෙමෙයි. නික්කම්ම ධාතුව නිසා උපදින්නේ නික්කම්ම සංකල්පනයි. නික්කම්ම සංඥායි. නික්කම්ම සංඥාව නිසා ඇතිවන්නේ කියනවා නික්කම්ම සංකල්පනයි. අන්න නික්කම්ම සංකල්පයට හේතුව. මේ අද අපි කතා කරන්නේ. සම්මා සංකල්පේ. ඒතුන නික්කම්ම සංකල්පයේ හේතුවෙන් නික්කම්ම ඡන්දයයි. අන්න බලන්න අර කාම ඡන්දයයි. දැන් නික්කම්මයේ ගැන සිටිවිලි නිසා නික්කම්මේ ඇති කරගන්නත් ඔහුට ආසාවක් තියෙනවා. අර නික්කම්ම ඡන්දය කිව්වේ ඒකයි කැමැත්ත. නික්කම්ම ඡන්දයෙන් නික්කම්ම දැවිල්ල අර කාම දැවිල්ල බලන්න වෙනස් විල්ල ධර්මයක තියෙන ආශ්චර්ය බලන්න. කාමයෙන් දැවෙන ලෝකයා තුල නික්කම්ම දැවිල්ලෙන් හරි දැවෙනවා කියන කොච්චර වටිනවද? නික්කම්ම දැවිල්ල නිසා නික්කම්ම සෙවිල්ල. නික්කම්මේ සෙවීම නිසා අන්නහුට හම්බ වෙනවා කියන්නේ ඒ හේතුවෙන් අරය කරින් එක්කන කාම දැවිල්ල හේතුවෙන් කාම සෙවිල්ල ඒ හේතුවෙන් අන්න කයෙන් වචනයෙන් මනසින් වැරදේ දෙනවා. මේ නික්කම්ම ඡන්දයෙන් නික්කම්ම දැවිල්ල නික්කම්ම සෙවිල්ලෙන් අන්න කුමක්ද? ඔහු කය වචනේ මුල් කරගෙන යහපතේ යෙදෙනවා කියනවා. බලන්න නික්කම්මේ පැත්තයි කාමී යන පැත්තයි. එතකොට නික්කම්ම සංකල්පනාවට හේතුව මොකද්ද? නික්කම්ම සංඥාවයි. නික්කම්ම සංඥාවට හේතුව අන්න නික්කම්ම ධාතුවයි. ඒ කියන්නේ නික්කම්මේ ගැන සිතමින් සිටීමක්. බලන්න තියෙන ලාභය කියන එක. දුර්ලභ බුදුසසුනක ලැබෙන වචන මේ නික්කම්මේ කියන ඒවා. මේ කාමයන්ගේ ආදීනව හිතන්න ලැබෙන්නේ අන්න ඒකයි. හරියටම කාමයෙන් නැත්තම් බුදුරජාණන් වහන්සේගේ බාහිර කාලවලත් නැති කාලවලත් කාමයෙන් වෙන් වෙච්ච පුද්ගලයන් හිටියා. නමුත් ඒගොල්ලන්ට සැබෑ ලෙස වෙන්වීම හම්බුන්නේ නැහැ. කාමයේ යනු සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එක දේශනා කළේ බුදුරජාණන්සේ පමණයි. එතකම් මේ ලෝකෙට මේ කාමයේ කියන විග්‍රහය කාටවත් කරන්න හම්බුන්නේ නැහැ. මේ නික්කම්මේ කියන එක සම්පූර්ණ විග්‍රහ කරන්න කිසි කෙනෙකුට හම්බුනේ නැහැ. අනේකයි බුද්ධ ශාසනයක තියෙන ලාභය කියන එක. බුද්ධ ශාසනයක තියෙන දුර්ලභත්වය. ඒ නිසා පින්වත්නි මේ නික්කම්මයේ මේ කාමයන්ගේ ආදීනවේ අලගත් උපම සූත්‍රයේ පෝතලී සූත්‍රයේ පුන්නමා සූත්‍ර ආදී සූත්‍රයන්ට අනුව අපි සිහි කළොත් යම් කිසි කෙනෙක් අන්නේ සිහි කිරේ සංකල්ප හේතුවෙන් ඇතිවන්නේ කුමක්ද? ඒ සූත්‍ර අනුව සිහි කරනවා කියන්නේ සංකල්ප හේතුවෙන් අනේ නික්කම්ම ඡන්දය. ඒක ධර්මතාවයක් ඇති වෙනවාමයි ඒක සත්‍යයක්. ඒ ඡන්දේ හේතුවෙන් ඔහු නික්කම්මේ දෙවිල්ල හට ගන්නවාමයි ඔහුට. ඒ නික්කම්ම දෙවිල්ල හේතුවෙන් අනේ නික්කම්මේ සෙවෙනවාමයි ඔහු. ඒ නික්කම සෙවිල්ලෙන් ඔහු කය වචනේ යහපත යෙදෙනවාමයි. එතකොට අද ළමයෙකු කාමයේ තුල කාමයෙන් දැවෙනවා කියන්නේ ඇයි? මට කාම දෙවිල්ල ස්වාමී ඉන්න බෑ මට අමාරු එකක කෑ ගහන්නේ අයියා. ඔහු තුල තිබෙන්නේ කාම ඡන්දයයි. කාම ඡන්දී තිබුණේ ඇයි? ඒ කාම සංකල්පය නිසායි. ඒ කාම සංකල්පයයි. එයා කාමයන්ගේ ආදීනව සිහි නොකරන නිසායි. ඒ කාම සංකල්පයයි යාට කාම සංඥාවන් නිසායි. ඒ කාම සංඥාව තමයි යන්න වෙනස් කරවන්නේ නික්කම්ම සංකල්පය තුලින් කාමයන්ගේ ආදීනව සිහි කිරීම තුලින්. ඊට හේතුව ඒ කාම ධාතුවයි. බලන්න යන සිද්ධි ධාමය. ඒතරේ සියල්ල වෙනස් කරනවානේ නික්කම්මයක් ගැන සිහි කිරීම තුලින් සංකල්පයකින් මේ සිතුවිලි පැවැත්වීමේ තියෙන බලවත්කම බලන්න. සිතුවිල්ල කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි. මේ දැන් මේ අපි කතා කරන මේ නික්කම්ම සංකල්පය කියන එක
මේ නෙක්ඛම්මය ගැන සිතන සිතුවිලි රටාව අයිති මොකද? ප්‍රඥාවට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා ස්කන්ධයට අයිති කොටස. අපි කලින් කතා කරපු සම්මා දිට්ඨිය මේ කතා කරන සම්මා සංකල්පය. ප්‍රඥා ස්කන්ධයට අපි හිතුවද මේක ප්‍රඥාවට අයිති ඇති. මේක නිකන් සිම්පල් පොඩි කේස් එකක් කියලා හිතන් හිටියේ. එතකොට ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්පයෙන් බැහැරයි කියන්නේ ඔහු ප්‍රඥාවෙන් බැහැරයිනේ. කාමයක් තුල ඉන්නවා කියන්නේ. ප්‍රඥාව කොට ස්පර්ශ වෙන එක දුර්ලභයි කියන එක නේ කියන්නේ. ව්‍යාපාදයේ තුල ඉන්නවා කියන්නේ ප්‍රඥාව ස්පර්ශ වෙන එක හොට දුර්ලභයි කියන එක නේ කියන්නේ. හිංසාව තුල හු ඉන්නවා කියන හොට ප්‍රඥාව ස්පර්ශ වෙන එක දුර්වලයි. දුර්ලභයි කියන එක නේ හැඟ වෙන්නේ. ඒ ප්‍රඥාව ස්පර්ශ වෙන්නේ කියන්නේ ප්‍රඥාව යනු බුද්ධ වචනයයි. ඔබට මතකද අපි කලින් වැඩසටහනවල කතා කළා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. එතකොට නෙක්ඛම්ම සංකල්පන ඊළඟට අව්‍යාපාද සංකල්පන. ව්‍යාපාද ධාතුව කියන එක අපි කලින් කතා කළා. ඒතර ව්‍යාපාද ධාතුවෙන් වෙන්වීම. ඒතර ව්‍යාපාද සංකල්පය ඇති වෙන්නේ කුමක් ඇති කල්ලිද? ව්‍යාපාද සංඥාව නිසා. ව්‍යාපාද සංඥාව ව්‍යාපාද ධාතුවෙන්. ඒතර ව්‍යාපාද ධාතුව ඇති කල්ලි ව්‍යාපාද සංඥාව හට ගන්නවා. ව්‍යාපාද සංඥාව ඇති කල්ලි ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාද සංකල්පනය අව්‍යාපාද සංකල්පන. අව්‍යාපාද ධාතුවෙන් අව්‍යාපාද සංඥාව. අව්‍යාපාද සංඥාවෙන් අව්‍යාපාද සංකල්පන. අව්‍යාපාද සංකල්පනාවෙන් අව්‍යාපාද ඡන්දය. එතකොට ඒ කියන්නේ මේ පුද්ගල ද්වේෂයට ආස කරන්නේ බලන්න හිතකර සිතන සිතුවිලි ධාරාවන්ගේ වෙනස් පැති දෙකට කැඩෙන්නට කලින් ද්වේෂයට ආස කරපු පුද්ගලයා ව්‍යාපාද ඡන්දය තුල හිටපු පුද්ගලයා දැන් අව්‍යාපාද ඡන්දය ධර්මයෙන් ලැබෙන ලාභය මේ සංකල්පයෙන් ලැබෙන ලාභය මේ ප්‍රඥාවකින් ලැබෙන ලාභය ඒ ප්‍රඥා ස්කන්ධය මේ කතා කරන්නේ. එතකොට ඒ සඳහා මෛත්‍රිය තියෙනවන්න පුරුදු කරගන්න සංකල්පනා. කරුණාව තියෙනවා ඕන තරම් ඇති කරගන්න. ඊර්ෂ්‍යාවෙන් තොර වෙලා මුදිතා සංකල්ප ඇති කරගන්න ඕන තරම් අවකාශය තියෙනවා. උපේක්ෂාවකින් ඉන්න ඕන තරම් අවකාශය තියෙනවා. නැත්තේ අපි ඒව පුරුදු නොකර ගැනීමයි. ඒ පුරුදු නොකර ගැනීම නිසා ඇති වෙන්නේ ව්‍යාපාද සංකල්පනාවමයි. ඒ හේතුවෙන් ක්‍රෝධයම ඊර්ෂ්‍යාවම අකරුණාවම අන්න ඇති වෙනවා. අපේක්ෂාව උපේක්ෂා නෙමෙයි අපේක්ෂාම හිත ඉන්නවා. ඒව නැති වෙනකොට ගැටි බැන ඉන්නවා. මුන්න අපිට වෙන්නේ මේ අනුතුරු. මේ සම්මා සංකල්ප කොටස අපි කතා කරන්නේ අද. මේ ටික හොඳට කල්පනා කරන්න පින්වත්නි. ඒතර මම මේ ආයේ සාරාංශ කර ආයේ නැවත කරුණ දේවල් මතක් කර මේ සූත්‍රය ආයේ ආවර්ජනය කරන්නේ ඒකයි. ඒ ව්‍යාපාද අව්‍යාපාදය. ඊළඟට නෙක්ඛම්ම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන. හිංසාවනේ දඬු මොගුරු ඒ සියල්ලකින් අත්හරිනවා. දැන් අපි හිංසා ධාතුව ගැන කතා කරන්නේ. එතනදි විස්තර වුණේ. එතකොට ඒ සියල්ල අන්න ඔහු අත්හරිනවා. එතකොට විහිංසා සංකල්පනාව. ඒ විහිංසා සංකල්පන ඇති වුණේද මේ සනිදාන සූත්‍රය දේශනා කරන කොහොමද? විහිංසා සංඥාවෙන්. විහිංසා සංඥාවට හේතුව මොකද? විහිංසා ධාතුවයි. විහිංසා ධාතුවෙන් විහිංසා සංඥාව. විහිංසා සංඥාවෙන් විහිංසා සංකල්පන. විහිංසා සංකප්පය. විහිංසා සංකප්පයෙන් විහිංසා ඡන්දය බලන්න. පුද්ගලික විහිංසාවටත් ආස කර විහිංසාවෙන් අනේ මේ සත්වය මෙසේ නොවේවා මෙසේ නොවෙනසේවා. ඒතර විහිංසාවෙන් නේද සත්තු බේරගන්නේ උදව් කරන්නේ මිනිසුන්ට අප උපකාර කරන්නේ. ඒතකොට මේ විහිංසාවකින් ඒ දුකේ ශෝකේ පත් නොවේවා කියන එක නෙවෙයි. විහිංසාව කියන එක තේ තුල තියෙන කරුණාව කියන එකනේ. ඒතකොට විහිංසාව නැහැ කියන්නේ මොකද්ද? කරුණාවන්ත නැහැ කියන එකනේ තේරුම. ආන්නේ ඒකයි. කරුණාවන්ත කෙනා අනෙක් කෙනා සුළු වෙන්නෝ දුකේ වැටෙනවට අකමැති. එයා අන්න ක්‍රෝධ කරන්නේ. එයා අන්න ඊර්ෂ්‍යාකම් කරන. එතකොට ඊර්ෂ්‍යාකම් කරන අද ලෝකේ මිනිස්සු ගිහි පැවිදි ඕන තරම් ඉන්නවනේ. අකරුණාවන්ත ගිහි පැවිදි ඕන තරම් ඉන්නවනේ. ව්‍යාපාදී යුතු ගිහි පැවිදි ඕන තරම් ඉන්නවනේ. එතකොට මේ සියල්ලට හේතුව මේ ධාතුවකින් හසුරුවන හැසිරෙවිල්ලනේ. සංකල්පයකින් හසුරුවන හැසිරෙවිල්ලනේ.
අපෝපස්ථාන කරන්නේ. එතකොට කරුණාව තිබුණ නම් අන්නේ අපෝපස්ථාන කරනව නේද? එතකොට බලන්න මේ හැමදේම සම්මා දිට්ඨිය ගැන අපි කතා කරා නේද? අපෝපස්ථාන කිරීමේ විපාක ඇත ලෞකික සම්මා දිට්ඨිය ආන්න. මේ සංකල්පනාවෙන් බැහැර වීම. මව කියා විශේෂ කෙනෙක් ඇත අපෝපස්ථාන කළ යුතු. පියා කියා විශේෂ කෙනෙක් ඇත. ඒ දේවල් මේ බලන්න මේ එකිනෙකට මේ හැම කාරණ සම්මා දිට්ඨිය සම්මා සංකල්පය සම්බන්ධ. ඇයි ඒකයි බුදුරජාණන් දේශනා කළේ සූත්‍රය තුල සම්මා දිට්ඨිය ඇති වෙන්න සම්මා දිට්ඨිය උපකාරයි සම්මා සංකල්ප ඇති වෙන්න සම්මා දිට්ඨිය උපකාරයි කියලා. බලන්න මේ සූත්‍රය කියවලා. මහා චත්තාරීසක සූත්‍රය. බලන්න එකිනෙක කාරණාවන්ගේ සම්බන්ධයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ ඒකයි. ඒ නිසා පින්වත්නි ඔබ අප හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ. මේ ලැබිච්ච මේ දුර්ලභ කාලයක අපිට ඉන්න තියෙන්නේ. දැන් මේ හෝගාල මේ කොරෝනා වසංගතයේ පැතිරීගෙන යනවා. අපිට ඊළඟ මොහොතේ කතා කරන්න වෙන්නේ කොරෝනා රෝගියෙක් එක්කන අපිට හැදුනොත් අපි දන්නේ නැහැනේ කවුරුත් කොරෝනා මට තියෙනවා කියන බෝඩ් එක ගහගෙන ඉවිල්ලා කතා කරන්නේ නැහැනේ. ඒතර හැදිලා මැරෙන මේ හෝගාල මැරෙනවනේ දවසට. නිකන් පහස්වර චක්‍රයෙන් යනවා වගේ යන්නේ. ඕක 10 වරක් චක්‍රයෙන් හිම යන්න පටන් ගත්තොත් ඕක 100 වරක් චක්‍රයෙන් යන්න පටන් ගන්න අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාව ආවොත් කියන්නේ මොකද්ද? ඒ අවස්ථාව කාට දුරුම මැරිච්ච අය නෙමෙයිනේ අපිටනේ. පණ පිටින් ඉන්න අපිටනේ. එතකොට ඒ යන්න කලින් මේ වසංගතයෙන් හරි යන්න මැරිලා යන්න කලින් හරි කුමන හෝ අයරකින් ඇති කරගන්න පුළුවන් නම් සුළු වෙන්න ඕනේ කම්ම සංකල්පය. අව්‍යාපාද සංකල්පය. අවිහිංසා සංකල්පය. කොරෝනා හැදිලා මලත් ඒ ජීවිතේ සාර්ථකයිනේ. මලා හෝ නොමලා හෝ. අනේකයි පින්වත්නි අපි දන්නේ නැහැ. අපි මේ කියන කරන සිතන දේවල් වලට අපිට කොහේ රැස් වෙලා තියෙනවද කියන අපි දන්නේ නැහැ. අපිමනේ හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් බත් ටිකක් කන්න දීලා පොයේ ටික දවසක් සීලයක් අරගෙන පොඩ්ඩක් ඔය 8 ඉඳන් 4 වෙනකන් අරගෙන 4ට සිල්පා අපි හිතන් ඉන්නේ චාතුම් මහරජගේ ගිහිල්ලා සක්දිවි රජතුමාගේ පුතා වෙලා ඊට පස්සේ එහෙම නැත්නම් බඹලොව ගිහිල්ලා මහා බ්‍රහ්මයාගේ ගාව ඉඳලා ওই විදිහට අපේ සංස්කාරය අපිම අනාත්ම වූ සංස්කාරය අපිම ආත්ම කරගෙන හිතා ඉන්නේ. මොකද සංස්කාරය නුකම ධනාත්මයිනේ. කියන හිතන පතන දේවල් වලට අනුව එහෙම වෙන්නේ නැහනේ. ඒ ක්‍රියාවකින් නෙවෙන්නේ. ආනි ක්‍රියාව හසුරවන්නේ මේ සංකල්පයෙන්. ඒකයි සංකල්පයට පස්සේ වාචා කම්මන්තේ සියල්ල දාලා තියෙන්නේ. දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඒ හැම දෙයක්ම ප්‍රඥාවට ගෝචර නිසා. සම්මා දිට්ඨිය මුලින්ම දෙමේ මේ හැම එකකම සම්මා දිට්ඨිය මුල් වෙන නිසා. සම්මා දිට්ඨිය සම්මා සංකල්පයට සම්මා දිට්ඨිය සම්මා වාචාවට සම්මා දිට්ඨිය සම්මා කම්ම මේ ඔක්කොටම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකයි. ඒ නිසා පින්වත්නි ඒ නික්කම්ම සංකල්පය ගැන ඒ කාමයන්ගේ ආදීනව ගැන සිහි කරන්න. ඊට පස්සේ ද්වේෂයෙන් තොරෙන මෛත්‍රිය ආදී ගුණධර්ම හිතන අනිත් එක ගුණ දකින්න. ඒ සඳහා හරි ලස්සන දේශනාවල් තියෙන ඕන තරම්. ආඝාත පටිවිණේ සූත්‍රයේ මෛත්‍රිය ගැන හැමදාම අහං අමීරු හෝමි කියලා අහලානේ තියෙන්නේ. දැන් මෛත්‍රිය ගැන ඊට පස්සේ මොකද ආඝාත පටිවිණ සූත්‍රය බලන්න. ද්වේෂයේ පටිගේ ආඝාතයේ ඇති නොකර ඉන්න හැටි කල්පනා කරන ඕන ආකාරය. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. කය අසංවරයි. වචනේ සංවරයි නම් ඒ වචනේ සංවර පැත්ත ගැන හිතලා අර පුද්ගල කය අසංවර පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරු කරන්න කියනවා. ඉතින් ව්‍යාපාදිනේ දුරු කරන්න කියන්නේ හිංසාවනේ දුරු කරන්න කියන්නේ. දැන් අපි තුල තිබුණේ හැමදාම අර කියන වගේ පෞකාරයට ගල් ගහපන් කියන එක නෙතිනේ. ඒක ව්‍යාපාදේනේ. ඒක විහිංසාවනේ. ඒකයි ධර්මී නාමයෙන් අපි අධර්මයේ තුල යනවා කියලා කියන්නේ. ඊට පස්සේ ආඝාත පටිවිණ සූත්‍රයේ තිබුණේ කොහොමද? වචනේ අසංවරයි, කය සංවරයි. ඒ පැත්ත ගැන හිතන්න, හිතලා ආඝාතය දුරු කරන්න කියලා. බලන්න ධර්මයෙන් ලැබෙන ලාභය. ඒකයි මේ විදිහට මේ ආඝාත පටිවිණ සූත්‍රයේ අනුව හරි කෙනෙක් පුරුදු කර ගන්නවා නම් ඉතින් ඒක සුපිරි චරිතයක් ඒ. ආය S2 අරගෙන පියාගෙන නෙමෙයි S2 අරගෙන දෙව්ලොව යන්න තියෙන්නේ. මේ චරිතවල S2 අරගෙන වගපල.
අය ඒකයි. මේ වැඳ වැඳ ප්‍රාර්ථනා කර කර බල බල ඉන්න දෙයක් නැහැ. ගුණේ වැඩෙන්නේ. ඊළඟට තියෙන්නේ කොහොමද යාඝාත පටිවිණ සූත්‍රය? කයත් අසංවරයි. වචනියත් අසංවරයි. දැන් අර කලින් දෙකේදී එකක් හරි හොඳක් තිබ්බනේ. තුන්වෙනි කරුණේදී කියන්නේ කයත් අසංවරයි. වචනියත් අසංවරයි. හැබැයි යා කාලෙන් කාලට පොඩි පොඩි කුසල් දහම් වල හරි පින් දහම් වල හරි යෙදෙනවා කියනවා. ඒ පැත්ත ගැන හිතලා ඒ යහපත් ඒකයි ගුණේ දකින්න කීක හැම වෙලෙම කියනෝනේ. දැන් අපි හැම වෙලෙම කතා කරා ගුණේ දකින්න ගග කතා කරාට ඔහොව ගග එහෙ ගග වැඳ වැඳ හිටියට ගුණේ දකින්න ඕනේ හැටි ඉගෙන ගන්න නෑනේ. කොහොමද කියලා ගුණේ දකින්න ඕනේ කතා කරන්නේ. ගුණේ දකින්නවා කියන්නේ මෙන්න මේ. මොකද අසංවර කෙනාගෙත් අපිට තියෙනවා. ඒ සත්පුරුෂයා කවදාවත් අසත්පුරුෂයාට අසත්පුරුෂයා කියලා බනින්නේ නෑනේ. සත්පුරුෂයා කවදාවත් අසත්පුරුෂයාගේදී වළක්වන්නේ නෑනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේම දේවදත්තට දාන දෙන එක අජාසත් රජුරවණ වළක්වන්න තිබ්බනේ. එහෙම කළේ නෑනේ. සත්පුරුෂතරයන් වහන්සේගේ ස්වභාවය එයයි. ඒකයි සත්පුරුෂ ගුණයකදී ඒ ආශ්චර්ය අපිට හිතා ගන්න බෑ. අපි මේ සත්පුරුෂය කියලා කෑ ගැහුවට සත්පුරුෂකම් බලා ගන්න පුළුවන් කට්ටියගේ කෑ ගහන අයගේ පොඩ්ඩක් එහෙම වෙනකොට අද කාලේ. ඒතර ආනේකයි අපි මේ හිතන් ඉන්න ලෝකේ අපි මේ සුන්දර හිතන් අපි කරලා තියෙන අපි සංස්කාරය ගොඩනගලා අපි මේක අනාත්ම වූ සංස්කාරය අපි මාත්ම කර කර හිතන් ඉන්නවා. ඒකාන්තයි නිට්ටයයි සුඛයි කියලා බැලින්නම්. හොඳට අභ්‍යන්තරයට කල්පනා කරලා ඕකයි හිතන් ඉන්නේ. සත්පුරුෂය කිය ගහ. සත්පුරුෂයි කියලා බලන්න පුළුවන් අපිට අවස්ථානුකූල වෙයි. ඔහුගේ ප්‍රඥාව දකින්න තියෙන්නේ. ඒ ක්‍රියාව අනුවයි කියන බුදුරජාණන් වහන්සේ. ඔහුගේ ප්‍රඥාව දකින්න තියෙන්නේ ධර්ම දේශනාව තුළ තියෙන්නේ ඒකයි. ඔහුගේ ප්‍රඥාව දකින්න තියෙන ඔහු යම් අනතුරක විපත්තක වැටුණට පස්සේ කියන ඔහුගේ හැසිරීම රටාවත් එක්කයි කියනවා. මාන්නේකයි මේ වචනයෙන් කියන එක නෙමෙයි සත්පුරුෂය කියන්නේ. වචනයෙන් කියන එක නෙමෙයි නෙක්ඛම්මේ කියන්නේ. වචනයෙන් කියන එක නෙමෙයි ව්‍යාපාදී කියන්නේ. වචනයෙන් කියන එක නෙමෙයි අව්‍යාපාදී කියන්නේ. වචනයකට ගෝචර වෙච්ච දෙයක් නෙමෙයි විහිංසාව කියන්නේ. ඒ ක්‍රියාවක් තුළ තියෙන දේක වේ. ඒ නෙක්ඛම්මේ, ඒ අව්‍යාපාදී, ඒ විහිංසාව කියලා කියන්නේ. අනේ නිසා පින්වත්නි උත්සාහ කළොත් මොකද ඒ උත්සාහ ව්‍යාපාද සංකල්පයේ උත්සාහ කළොත් බැරි වෙන්නේ නැහැ කියන්නේ. ව්‍යාපාද සංකල්පයෙන් එහෙම නැත්නම් කාම නෙක්ඛම්ම සංකල්පයෙන් ඊට පස්සේ අවිහිංසා සංකල්පේ නිසා ඊළඟට ඇතිවන්නේ කුමක්ද? මේ සනිදාන සූත්‍රෙම තියෙන්නේ. ඒ සඳහා ඇති ඡන්දයයි. ඒ ඇති වෙනවාමයි ඒ ධර්මතාවය. ඒ ඡන්දේ නිසා ඒ දෙවිල්ලයි හටගන්නේ. නෙක්ඛම්ම දෙවිල්ලයි. අව්‍යාපාද දෙවිල්ලයි. අවිහිංසා දෙවිල්ලයි. කාම දෙවිල්ලෙන් දෙවන ලෝකයා තුල කෙනෙකුට පුළුවන් නම් නෙක්ඛම්ම දෙවිල්ල ඇති කරගන්න. ව්‍යාපාද දෙවිල්ලෙන් දෙවන ලෝකයා තුල කෙනෙක් අව්‍යාපාද දෙවිල්ලෙන් යුතුයනම් හිංසාව දෙවිල්ලෙන් හිංසා කරන්න තියෙන ආසයි දෙවිල්ලෙන් ලෝකයා තුල විහිංසා දෙවිල්ල ඇති කරගන්න හපන්න අන්න යා සුපිරි හපනෙක්. ඒ දෙවිල්ල නිසා බුදුරජාණන් දේශනා කරන ඔහුට සොයවිල්ල තියෙනවා සොයනවා. සෙවීම නිසා කය වචනය මුල් කරගෙන ඔහු යහපතේ හැසිරෙනවා කියනවා. මොන ධර්මයේ. ඉතින් ඒ නිසා ඔය අද දවසේ අපි කතා කළේ මේ සම්මා සංකල්පයේ පිළිබඳ සනිධාන සූත්‍රය මුල් කරගෙන. එතකොට අපි සාරාංශ කරමින් මේ සූත්‍රයේ විවිධ කරුණු කතා කළා. නැවත නැවත මතක් කර. ඉතින් ඒ නිසා ඔබ අප හැම දිනාටම තුරුණුවන්ගේ සරණින් දිවි රැකවරණින් ආරක්ෂාවෙන් යුක්තව නික්කම්ම සංකල්පයම ඇති කරගන්න. අව්‍යාපාද සංකල්පයම ඇති කරගන්න. අවිහිංසා සංකල්පයම ඇති කරගන්න. සියලු ශක්තිය ධාරිය වාසනාව ලැබේවා. මේ පිනේ සත්‍යානුභව බලය ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. චරත භික්ඛවේ චාරිකං ධර්ම දේශනාවේ අද දින දායකත්වයේ දරන්නේ පින්වත් හිරුණ ඉමල්කා ලිලානි නෙඩා සහ නිපුණ විජේරත්න යන පින්වත් ඒ පිරිස ඇතුළු පවුල්වල සීලු දෙනා විසින්
ප්‍රධාන අරමුණ වන්නේ නොවැම්බර් මාස 29 වන දිනට යෙදී ඇති නිපුණ වීරරත්න මහතාගේ උපන්දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද කිරීම පිණිස. රැස් කරගත් යෙදුන සීල පින සක්දෙව් රජුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සීල දෙවියෝද, ඔබ අප සීල දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාද, ඒ වගේම මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සීල දෙවිවරුන්ටද, සුමන සමන් දෙවිවරුන්, උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින නානා නම් ගොත් වාසී සීල දෙවියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා, සීල බ්‍රහ්මීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන් බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනින් සතුරුනි සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සීල දෙනාටත් අදින දායකත්වයේ දරූ පින්වත් හිරුණ, ඒ වගේම ඉමල්කා, ලිලානී, නිඩා සහ නිපුණ විජේරත්න යන මේ පවුලේ හැම දිනාටමත් මේ පවුල් සීල දිනාටත් මේ පින් අනුමෝදන් වන්නා වූ දෙවියන්ගේ සීල රැකවරණේ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ දායකත්ව දරුවේ පින්නතුන් නමින්ද ඔබ අප සියලු දෙනා නමින්ද මේ පරලෝක සම්ඥාතීන් පින් බලාපොරොත්තු වන දී සියලු දෙනාටද මේ පින් අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ හිරුණ, ඉමල්කා, නෙඩා, නිපුණ යන ඒ දරුවන් හැම දිනාටද මේ පින් අනුමෝදන් විශේෂයෙන්ම ඒ නිපුණ විජේරත්න ඒ දරුවාගේ නොවැම්බර් මාස 29 වන දිනට යෙදෙන උපන්දින නිමිති කරගෙන ඒ තම යහළුවාට, ඒ තම මිත්‍රයාට, තම ඥාතියට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් ආශිර්වාද කිරීමටයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ දරුවන් හැම දිනාටම මේ පින් අනුමෝදන් මේ සීල දිනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පති සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්වත් දරුවන් කරන කියන සිතන පතන සීල කටයුතු, ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ලක්වාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවා. මහා සංඝරත්නයේද මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම දිමාපිය ගුරුවරණේද හිතමිතුර තුළු සෑම දිනකටම ශ්‍රද්ධා මාසික ධර්ම දානෙම උදව්පකාර කරන අන්නයිරින් උදව්පකාර කරන්නා වූ සියපසින් අපපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පිං සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ඔබ අප සියලු දෙනාටමත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.